ආයුබෝවන් කියලා පිළිගන්න හැමෝටම තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න යන්නේ අදෘශ්‍යමාන බලවේග, ගුප්ත ශාස්ත්‍රය, ජ්‍යොතිෂ, යන්ත්‍ර මන්ත්‍ර සහ වරම් ශාස්ත්‍රය පිළිබඳ දේවල්. මේ මුලින්ම කියන්න කැමති මේ channel එකෙන් අපි කරන්නේ මේ සමාජයේ තියෙන ගැටලු. දැන් අපි ඉහළ සඳහන් කරන කරුණු සම්බන්ධ ගැටලු ඔබට निराකරණය කර පෙන්වීමයි. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා ජයලාල් පුන්සේව මහත්මයා. ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මම ඔබතුමාගෙන් අද ප්‍රශ්න කීපයක් අසන්න නියමිතයි. පළමුවෙන්ම අහන්න කැමති මේ අදෘශ්‍යමාන බලවේග, ගුප්ත ශාස්ත්‍රය, ජ්‍යොතිෂ, යන්ත්‍ර මන්ත්‍ර සහ වරම් ශාස්ත්‍රය මේව බොරුද? මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ ඈත අතීතයේ ඉඳන් මේ යන්ත්‍ර මන්ත්‍ර දේවල් පැවතගෙන තියෙනවා. එතකොට ගුප්ත විද්‍යාව සහ මන්ත්‍ර විද්‍යාව, එතකොට යන්ත්‍ර තන්ත්‍ර කොහොම කියලා බෙදලා තියෙනවා. ඉතින් අද කාලේ මිනිස්සු කරන මුදලට වංචාවත් එක්ක ඒ தත්ත්වය විහිළුවකට වගේ පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඇත්තක් තමයි. මොකද මේක ඈත අතීතයක් තියෙනවා ගොඩක්ම අපේ දුකවල ගත්තාම. ඉතින් ඒක අද මුදලට මේ දේ මුදලට මිනිස්සු අතර ගොඩක් සල්ලි හම්බ කිරීමේ පැත්තකට තමයි යොමු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම අහන්න කැමතියි මේ ඔබතුමා දැන් යම්කිසි බලවේග හරහා වැඩ කරනවනේ. ඔබතුමා වැඩ කරන්නේ කුමන බලවේග හරහාද කියලා අපි පොඩ්ඩක් මේ ප්‍රේක්ෂකයන් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මෙහෙමයි එක එක පුද්ගලයෝ ගත්තාම එක එක දේවල් එක්ක බැඳිලා තියෙනවා. ඒ කියන්නේ සමහරව ලංකාවේ ගොඩක් දෙනා ගත්තොත් එහෙම ශාස්ත්‍ර කීම සහ දෙයක් කෙනෙක්ගෙන් නැති වෙච්ච දෙයක් හෝ එයාලට ඉදිරියට වෙන්න තියෙන දෙයක් හරි ඒ වගේ ගොඩක් දේවල් මේ ශාස්ත්‍ර කීමත් මේ ශාස්ත්‍රයේ එක් අංශයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ඒ එක එක ඒවා බෙදිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක හරියටම ෆලෝ අප් කරොත් කෙනෙකුට භාවනාවෙන් හෝ වේවා අදෘශ්‍යමාන බලවේගවල වලින් වැඩ කර ගැනීමේ හෝ වේවා එතකොට ගුප්ත ශක්තියෙන් වැඩ කර ගැනීම ඒහා සම්බන්ධ දේවල් එක්ක ගොඩක් මේක බැඳිලා තියෙනවා. ඉතින් ඥාති බලවේගයක් වෙන්න පුළුවන් පෙර ආත්ම සංසාරයේදී කරනා වූ පින් කුසල කර්මත් එක්ක සම්බන්ධ වෙලා අපි අපේ මේ චිත්ත චේතනාව අතර අපි හොඳ මාර්ගයේ හොඳ දෙයක් කරනවා නම් අපිට මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන විශ්වයත් හරහා ආපු අදෘශ්‍යමාන බලවේග වෙන්න පුළුවන්, සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික දෙවිවරු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ගමන සඳහා මේ මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා ඒගොල්ලොන්ගේ පින්දහම් කටයුතු මිනිසුන්ට කරනා වූ දේවල් එක්ක ඒ කරපු දේවල් එක්ක මේ විශ්වයට ගිහිල්ලා ඒ හරහා එන පණිවිඩත් එක්ක තමයි මම ගණිතණු කරන්නේ. එතකොට දෙවිවරු සම්බන්ධ වෙනවා හා දෙවිවරු මේ යකට ඇවිල්ලා ඒ දේවල් වෙන්නේ නැහැ. මොනවා හරි බලවේග ශක්තියක් සහ පෙර සංසාරාත්මකව කරපු දෙයක් මේ ආත්මෙට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ආත්මෙත් ඒක ප්‍රගුණ කිරීමක් තමයි මම කරන්නේ. එතකොට දෙවිවරු හරහා ඒගොල්ලෝගේ සම්බන්ධකමුත් තියෙනවා. ඉතින් අපිට ඒ සම්බන්ධකම් වෙන්නේ ප්‍රධානවම ඥාති බලවේග සහ පෙර ආත්ම සංසාරයත් එක්ක කරපු දේවල් එක්ක තමයි. දැන් මේ අන්ගමනේ මේ සිත දිනු කරනවා. එතකොට භාවනා කරලත් ওই විදිහට අපිට බලවේග සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද? ඔව් භාවනා කරාම අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, එතකොට සමත විදර්ශනා කියලා අපිට කොටස් ගණනාවකට බෙදෙනවා. ඉතින් අර ඒ කාලවකවානුවේදී දැන් අපේ බුදුහාමුදුරුවොත් මාර පරාජය කරා කියලා තියෙනවා. එතකොට ඔය ආලවක දමනය ඒ වගේ යක්ෂ පැති තියෙනවා. දැන් උනත් මේ අපිට හරියට ඒ දේ පළව කරනකොට අපේ හිත එක එක තැන්වලට යනවා. ඉතින් අර හිත එක තැනක තියාගෙන ඒ දේ අපි පළවක් කරනවා. එතකොට අපිට අපේ තණ්හාව, දේශය, ක්‍රෝධය තියාගෙන ඒ දේ කරන්න බෑ. එතකොට අපි හරි දෙයක්, හරි ප්‍රධාන ස්ථානයක් උදාහරණයක් වශයෙන් ශ්‍රීමා බෝධිය, එතකොට රුවන්වැලි සෑය, සෝමාවතිය, ඒ වගේ තැනකට ගිහිල්ලා අපේ තියෙන සියලුම කෙලෙස් සිතුවිලි ඔක්කොම ඈත් කරලා අපිට එකපාරට යන්න බෑ. හැබැයි ඒවා කරගෙන යනකොට අපිට සමහර වෙලාවට ඒ ලොකු බලපෑමක් කියන්නේ යක්ෂ බලපෑමක් වගේ එන්න පුළුවන්. එතකොට යාට රෝගයක් හැදෙන්න පුළුවන්. ඉතින් ඒක සමබරව කමටහන් ගන්නවා කියලා තියෙනවා අපේ බුදු දේශනාවේ. කමටහන් අරගෙන හරි කෙනෙක්ගේ මාර්ගයේ ගියොත්
අපිට දෙයක් එන්න පුළුවන්. හැබැයි ඒ දේ අරගෙන මිනිස්සුන්ගේ මේ තලා පෙලා දාන්න, සල්ලි මිල මුදල් හම්බ කරගන්න, බොරු කරන්න, ඒ වගේ කිව්වොත් එහෙම අර විශ්වයෙන් ඒ ලැබෙන දේ නැති වෙලා යනවා. එතකොට මේ දැන් මේ බලවේග ඔබතුමාට පණිවිඩ දෙන්නේ කොහොමද? මං කියන්නේ දැන් මේ නිින්දෙන් සිට නැත්තම් කනට ගල්ලා මොන හරි කියනවද කොහොමද? ඒක කොටස් වලට බෙදිලා යනවා. ගොඩක් මේ සාමාන්‍යයෙන් ලොකු පරාසයක් තියෙන දෙයක් මේක. සාමාන්‍යයෙන් අපිට මේක මනෝවිද්‍යාත්මකව ගත්තොත් එහෙම මානසික පැත්තෙන් ඒක මනෝවිද්‍යාවෙන් බෙදෙනවා මානසික රෝගී තත්ත්වයකට වගේ. එතකොට හැබැයි ඊට එහා පැතිකඩ ගත්තොත් එහෙම ගොඩක් සංකීර්ණ දේවල් තියෙනවා. එතකොට අමනුෂ්‍ය බලවේගයක් වෙන්න පුළුවන්. එතකොට දියුණුවට ඒ කියන්නේ සාමාන්‍ය දියුණුවට මේ ලං කරන්න සමාජයේ යන පැත්ත මේවා කරන්න එහෙම දෙන පණිවිඩ. ඉතින් එක එක අය කියනවා මේ මට දැනෙනවා මෙයා ගැන කියන්න කියලා කිව්වාම ඒ හරහා ඒ පණිවිඩ එනවා. ඒ භාෂා පැත්තක් වෙනවා. එතකොට හිත දියුණු කරලා එක පැත්තකින් වෙනවා. එතකොට සමහර වෙලාවට පහනක් බලාගත්තාම කියන්න පුළුවන්. ඒ වගේ එක එක කැටගරි වලට බෙදලා තියෙනවා. ඉතින් මට සමහර වෙලාවට මනුස්ස රූප වගේ අක්ෂර රූප පේනවා. ඒගොල්ලෝ ඇවිල්ලා පණිවිඩ කියනවා. ඒගොල්ලෝගේ මෙහෙම ඉතින් හැම වෙලාවෙම කියන්නේ හොඳ කරන්න, මේ පිනට ධර්මයට යොමු වෙන්න, මේ දේවල් කරන්න කියලා තමයි එන්නේ. ඒක වෙලාවක් නෑ. සාමාන්‍යයෙන් අපි හිත ඒ තැනට එකතු කරගත්තට පස්සේ එතනින් එන පණිවිඩයක් කරා යම් මනුස්සයකට සේවයක් කරන්න, යම් මනුස්සයකට පීඩක් වෙන්න, අසාධාරණ මොනවා හරි දේවල් වලින් වළක්ව ගන්න. ඒ වගේම තමයි පණිවිඩ දෙන්නේ. මම හිතනවා දැන් ඕගොල්ලන්ට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඔයගොල්ලෝ මොහේ ප්‍රශ්නක් තිබුණොත් බය වෙන්නේ නැතුව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඒක අපි ප්‍රශ්නයක් විතර ගමු. මම උතුමන්ගෙන් ඊළඟට අහන්න කැමතියි මේ වරම් ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියලා. දැන් ගොඩක් කට්ටිය කියනවා මේ වරමක් හම්බුණා අන්න අරයට වරමක් හම්බෙලා මෙයාට වරමක් හම්බෙලා නිකන් කට්ටිය බයෙන් වගේ කියන්නේ. ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔව් වරමක් කියන්නේ සාමාන්‍යයෙන් වරම් ශාස්ත්‍රය ආවේ මෑත කාලේදී. එතකොට අතීතයේදීත් ගත්තාම යන්ත්‍ර මන්ත්‍රත් එක්කම අපි අහලා ඇති ඔය කට්ටඩි කියන කට්ටිය තමයි ගොඩක් අහලා තියෙන්නේ කට්ටඩි අය. එතකොට ඒ කට්ටඩි අය කරන ඒ යන්ත්‍ර මන්ත්‍ර ඇදුරු. ඒ කියන්නේ අක්ෂර බඳගෙන වැඩ කරනවා. ඒ ගොඩක් අතීතයේ අපේ තියෙන ඔය මේ මෑත කාලේදී ආව අපේ පොන්නදෙනිය හාමුදුරුවෝ කියලා අහලා ඇති. ඒක ඒ පැත්ත. ඒ වගේ ගුරුකම්. එතකොට ඒවත් බෙදිලා යනවා වශී ගුරුකම් ඒ හරහා යන දේවල්. ඉතින් දැන් මේ තත්ත්වය තියෙන්නේ මේ අවභාවිතා කරගෙන තියෙන්නේ ගොඩක් වරමක් වශයෙන් මියගිය ඥාතියෙක්. එතකොට Tamanට ඇල්ම ගැල්ම තියෙන කෙනෙක්. එතකොට එයා දෙවිවරු හරහා වැඳපු කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ ආකර්ෂණයක් එන ඔයාට ඒ දෙයක් එක්ක අසරණ වෙච්ච වෙලාවක අසරණයෙන් පිට වෙලා එයාත් මොන හරි දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණයක් කට්ටලි කෙනෙක් වරුනොත් එහෙම එයාට එයාගේ ඇඟට එයා ඇවිල්ලා මොනවා හරි එයා ඒ වගේ මොනවා හරි දෙයක් ඉටු කරගන්නවා. හැබැයි එයාව අපිට ගන්න පුළුවන් හරි මාර්ගෙ ගියොත් එහෙම. කමට අහන්න අරගෙන වගේ හරි මාර්ගෙ ගියොත් මෙයාව දැන් සමහර අය එනවා සමහර අය දැකලා ඇති ඕගොල්ලෝ ලේ ඉල්ලනවා අතපය කපා ගන්නවා අරක්කු බොනවා ඒ පැත්තෙන් ඔය කඩවර කම්බිලි සොහොන් කාලි ඒ වගේ වරම් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගෙන් දැන් පත්තිනි මෑණියව වඳින අය කවදාවත් මේ අරයා මෙහෙමයි කරන්නේ මෙහෙම පැති බෙදාගෙන තියෙනවා. හැබැයි වරම් ශාස්ත්‍රයක් මුලින් එනකොට සමහර අයට ගොඩ විපර්යාස වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම නැති වෙලා තමයි ගොඩක්ම කවදාවත් සල්ලි භාගෙ තියෙන මිනිස්සුෙකුට එහෙම එන්නේ නැහැ මේක. ඉතින් අර ඒක ඒ මිනිස්සයා කරපු පින් කුසල් අනුවයි ඒ මිනිස්සයාගේ කපටිකමයි. දැන් සමහර ගොඩක් අය ගියාම වරමක් තියනවා කියලා කිව්වහම මට මෙහෙම කියන්න පුළුවන් අරම කියන්න පුළුවන් ඔළුව කරකැවෙනවා වැනෙනවා. ඉතින් අර ඒක අපේ අනිත් පැත්තේ මිනිස්සුන්ට මේකේ කොටස් බෙදිලා ගියාම പ്രേත යක්ෂ කුම්භාණ්ඩ ඔහොම බෙදිලා යනකොට එක පැත්තක ඒගොල්ලෝ දන්නේ නැහැ අතරම දැනුමක් නැහැ. කවුරුත් මේක අඳුරගන්නෙත් නැහැ. හැබැයි මේ මිනිස්සුયો ඇවිල්ලා එහෙන් ගිහලා ඇව්වාම අර හොඳක් මෙහෙමයි කියලා කරන්නේ නැහැ. හැබැයි ටික කාලයක් මේක පටන්ගෙන යනකොට හොඳට කරගෙන යනවා. ඊට පස්සෙම අය ඒ පැත්තටම ඇදිලා පැදිලා යනවා. ඉතින් ගොඩක් අයට ওই වරම් පැත්තේ ඒ වරම ගොඩක් මිනිස්සු තරහයි. මොකද එයා උඩට යනකොට දැන් ගමක ගත්තත් දේවාල කරන 10ක් විතර තියෙනවා. හැබැයි මේ දේවාල කරන එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැ. එයා ගාවට ආයෙත් මෙයා ගාවට එනවා, මෙයා ගාවට එයා ගාවට එනවා. ඉතින් අර ඒගොල්ලෝ එක සිතකින් හිතන්නේ මේ අපි මේ හරි දෙයක් හරියට කරන්න ඕනේ එහෙම කියලා. ඉතින් වරම් ශාස්ත්‍රය ගැන ගොඩක් කියුණුව කතා කරන්න ඕනේ. ඉතින් ගොඩක් කැටගරි තියෙනවා ඒ කොහොමද එන්නේ. එතකොට ගොඩක් වරම් මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතකොට යාට ඒක එක්ක ඇඟ වේවුලනවා. එතකොට නිින්ද යන්නේ නැහැ. එතකොට රූප පේනවා. දැන් ගොඩක් හරි ආසයි තව කෙනෙක් ගාවට දේවාලයකට ගිහිල්ලා අහගන්න මට කොයි වගේද? මට මෙහෙම ආවේශ වෙනවද? මම කොහොමද? මගේ ඥාතිය කවුද? ඉතින් ගොඩක් ඕක බෙදිලා ගිහිල්ලා තියෙනවා. අපි පොඩි දෙයක් තමයි මම දැන් කිව්වේ ඒක සවිස්තරාත්මකව කතා කරන්න ඕනේ. එතකොට අර එන භාෂාවල් ඒ භාෂාව ගන්න බෑ. එතකොට කරන මොණ්ඩේ වගේ කියන
කියනවා, කනට ඇවිල්ලා කියනවා, දැනෙනවා. එතකොට අඳුර බලනවා කියනවා. හැබැයි ඉතින් හුදෙක්ම මේ හැමදේම එන්නේ සකල ලෝවැසි සියලු දෙනාට පීඩක් වෙන්න තමයි. ඉතින් අර මිනිස්සු ඒක මේ දැන් තියෙන තත්ත්වයට අනුව මමයි මේ වැඩකාරය අරම කරනවා මේව කරනවා කියලා ගොඩම මුදල් පැත්තට යන්නේ. මොකද දීලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ පිහිටක් වෙන්න තමයි. මේ විශ්ව විසින් මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා තියෙන එක එක අය පුද්ගලයෝ පෙර සංසාරයේදී කරන්නා වූ දේවල් එක්ක පිහිටක් වෙන්න තමයි දීලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් අපි තුන් දැන් කෙනෙක්ට වරමක් ලබා ගන්න ඕනේ. දැන් ඒ පුද්ගලයා ලබා ගන්න ඕනේ කතරගම දෙවියන්ගේ වරම. තව කෙනෙක්ට ලබා ගන්න ඕනේ පත්තිනි දෙවියන්ගේ වරම. ඒ කොහොමද ඒක ඒ අදාළ දෙවිගුණයන්ගෙන් ලබා ගන්නේ? මෙහෙමයි දැන් කතරගම දෙවියෝ කියන්නේ එයාගේ ඉෂ්ට දෙවියෝ අපි කෙනෙකුට ඉන්නවා අපිට ඉෂ්ට දෙවියෝ කියලා කෙනෙක්. එතකොට එයා මූලික වෙන්නවා ඒ ඉෂ්ට දෙවියෝ ආලා. එතකොට ඥාතියෙක් අපි උදාහරණයක් වශයෙන් දැම්මම තමන් හොඳට ආදරෙන් හිටිය ආච්චි. එතකොට ආච්චි ආසයි කතරගම යන්න කතරගම දෙවියන්ට වදින්න ඒ වගේ දේවල් එක්ක යන්නේ. එතකොට ඒ ආච්චි හරහා තමයි නාට එන්නේ. එතකොට එයාට ඥාති බලවේගයක් තමයි එන්නේ. එතකොට එයා එනකොට ටිකක් මේ ආසයි කතරගම යන්න වදින්න ආසයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳට අපි රහට කෑමක් කනවා වගේ තමයි කතරගම දියෝ සීල කරන්නේ. ටික ටික අර ඥාති බලවේගය යකට ශරීරගත වෙනවා. ඉතින් දැන් ඔක මනෝවිද්‍යාවක අනුව සහ හේතුඵලවාදීන්ගේ අය කිව්වහම මේක මානසික ලෙඩක් කියලා කියනවා. ඉතින් මේකේ එයා මානසික ලෙඩක් නම් එයා ඒ විදිහට ඇවිල්ලා එයා හරියට එයාගේ දෙයක් කොහොමද කියන්නේ? ඉතින් ඒක විස්තරාත්මකව තියෙනවා. ඉතින් ඒක පත්තිනි මෑණියන්ට දැන් අපි කියමු වේද මහත්තයෙක්. වේදකම් කරනවා නොමිලේ කරලා වේද මහත්තයෙක්. එතකොට වේදකම් කරලා ඒ ඥාතිය 100 නම් එයා ආසයි ඒගොල්ලන්ගේ પરම්පරාව පැවතගෙන යන්න. එතකොට එයාට හරි ආදරේ. එතකොට එයාව මේ සමහර වෙලාවට සමාජයත් එක්ක වැටිච්ච වෙලාවක එයා එනවා සාමාන්‍යයෙන් මිනිහෙකුට පීඩ වෙලා එයාවත් ඉහළ තැනකට ගිහිල්ලා ප්‍රසිද්ධ කරගන්න ඒ වගේ එනවා. ඉතින් අර ඒක සමහර ඥාතියෝ එනවා මම ප්‍රසිද්ධ කරනවා මෙහෙම කියන්නේ. ඒක තමන්ට ගොඩක් ඥාණය තියෙන්න ඕනේ. කියන්නේ වරන් උනත් ඥාන වරන් එතකොට ගොඩක් බෙදෙනවා. ඉතින් ඥාන වරමක් කියන්නේ මනසට වරම තිබුණාට තමන් දන්නේ නැහැ කොහොමද මේක අරගෙන යන්නේ මෙතනින් එහාට කොහොමද යන්නේ කියලා ඥානයක් දෙන්නේ නැහැ. ඉතින් අපි ඒ හරහා ඒ පුද පූජාවන් සහ ඒ හැම දෙයක් එක්කම සම්බන්ධ වෙනවා. එතකොට සම්බන්ධ වුණාම තමයි ඒ කියන්නේ සමාජ දැනුම එතකොට මේ මිනිස්සු එක්කේ දේවල් ගවේෂණ ඒ වගේ අර ඥාතියම එන විදිහට ඥාතියාටම ඒ සම්බන්ධව එකට දීලා කරොත් එහෙම මේක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් පින් කුසල් කරන්න ඕනේ. කතරගම දෙවියෝ, ඔය කඩවර දෙවියෝ, කම්බිලි ඒහා බැඳුණු දෙවිවරු හා භාවනාවෙන් සම්බන්ධ දෙවිවරු වෙනවා. ඉතින් ගොඩක් හදාරලා ඒ ඥාතියම කියන දේ නැතුව ගොඩක් තමන් හදාරලා තමන්ට භාවනාවෙන් වගේ ගිහිල්ලා තමන් විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් දැනෙන දේවල් ගන්නවා. එතකොට තමයි ඉතින් වරමක් සාර්ථක වෙන්නේ. ඔව් මම ඊළඟට අහන්න කැමතියි දැන් මේ දැන් සමාජයේ තියෙන ලොකු ගැටලුවක් තමයි මේ බුදුදහම සහ ජ්‍යොතිෂය අතර පරස්පර විරෝධී ප්‍රකාශන තියෙනවා. දැන් සමහරු කියනවා මේ ජ්‍යොතිෂය අදහන්න එපා. ජ්‍යොතිෂය පැත්තට යන්න එපා. මොකද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් මෙහෙමයි අර දැන් බුද්ධ දේශනාවේ අනුව සිදුවත් බෝසත් වහන්සේ ඉපදෙන්න පොඩි කාලේ ඉපදුන අහලා ඇතිනේ. ඒ කාලේදී බමුණෝ රැස් කරලා කියනවා. ඉතින් ඒක කියනවා බුද්ධ ශාස්ත්‍රය අනුව මෙහෙම ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා කොණ්ඩඤ්ඤ බමුණ කිව්වා. එතකොට ඒ ශාස්ත්‍රයේදී එයා ඒකාන්තයෙන්ම බුදු වුණා. ඒ වගේ අනාවැකියක් වගේ තමයි. එතකොට මේ සාමාන්‍යයෙන් ජම්මපත්‍රයක් අනුව එයාගේ ඉපදෙන වෙලාව, මැරෙන වෙලාව සහ ඒගොල්ලන්ගේ ගහපීඨීම අනුව ඒහා සම්බන්ධ වෙනවා. මොකද මේ ඒක වෙලා තියෙන්නේ දැන් පහුගිය කාලවකවානුවත් මේව සල්ලි වලට මුදල් වලට මේක ගොඩක්ම සම්බන්ධය මේ මිනිස්සු අතර ගිහිල්ලා තියෙන්නේ මේ හීනමානයක් වගේ. හැබැයි ඔය කියන හැමෝම මේ ජම්මපත්‍රයේ කේන්දරේ බලා ගන්නවා. ඉතින් හැබැයි මේ සල්ලි වලටවත් මේ ගල් දාන්න මේවා දාන්න ලක්ෂ ගණන් යන දැන් මිනිස්සු ඒ පැත්තට යොමු වෙලා තියෙන. ඉතින් කේන්දරස්ථානුකූලව කේන්දරයේ තියෙන ග්‍රහපීඨීන් අනුව සහ ඒකේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට භාව කේන්දර, එතකොට ඒහා සමාන දේවල්, එතකොට ක්‍රිෂ්ණමූර්ත පද්ධතියෙන් එන දේවල්. එතකොට ඒගොල්ලෝගේ ඒක ඊට අමතරව තියෙනවා ඔය මේ නාඩි වාක්‍ය කියලා තියෙනවා ඍෂිවරු ලියලා තියෙන එකක්. ඉතින් ඒහා සමානව ගොඩක් බැඳුණු දේවල් තියෙනවා. ඉතින් අර සමහර අයට කියන්න පුළුවන් අනාගතය ගැන කියන්න පුළුවන්. ඔය අනාවැකි කියන කතන්දර ආව තියෙනවා. දැන් මේක අනුව ගොඩක් බෙදිලා තියෙනවා. ඉතින් අර ඒ හරහා සම්බන්ධව ජ්‍යොතිෂයෙන් හරි කෙනෙක්, يعني හරි කෙනෙක් මෙන්න මේ දේවල් කියන්න පුළුවන්. හැබැයි ඔය කියන හැමෝම ගුප්ත බලවේගයක් මොනවාට භාවිතා කරගන්නවා. මොකද ඒගොල්ලෝ දිගටම කරගන්නකොට යනකොට ගුප්ත බලවේගයක් භාවිතා කරනවා. හැබැයි එහෙම ගුප්ත බලවේගයක් භාවිතා කරගන්නවා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ එහෙම දේවල් තියෙනවා. ඉතින් අර මිනිස්සු දන්නේ නැහැ මේක. කොහොමද ඇත්තක් වෙන්නේ? මෙයා බොරුවක් කරනවද? දැන් ඔක ඇත්තක්ද බොරුවක්ද වෙනවා කියන්නේ මුදල්පත තමයි පදනම. දැන් කාටවත් අභියෝග කරන්න බෑ. නිකන් කරනවා නම් මෙයා මේ සල්ලි පස්සෙන් යනවා එහෙම. එහෙම අය මේක ඉඳලා තියෙනවා.
මේ ජම්මුද්වීපයේ ඉඳලා තියෙනවා. ඉදිරියට ඒ වගේ පුද්ගලයෝ මතුවෙනවා අනිත් අය වැළෙන්නලා යනවා. දැන් තුනත් සමාජයේ කතා බහ කරනකොට ගොඩක් දේවල් වෙලා තියෙන්නේ දැන් ගොඩක් මේ විශ්යත් එක්ක මේ දැන් අලුතෙන්ම මේ විශ්ය බිහි වෙනවා නිර්මාණය වෙනවා. ඒ හා සම්බන්ධව ගොඩක් දේවල් මේ කතා කරන්න තියෙනවා. එකපාරට විශ්ය කියලා එක වචනකින් කියලා එහෙම කරන්න බෑ. අපි ළඟ වීඩියෝ එක විශේෂයෙන්ම දැන් ඔය විශ්වය සම්බන්ධ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වරම් ශාස්ත්‍රය සම්බන්ධ මොනවා හරි ඔයගොල්ලෝ ගැටලු තිබුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපි ඒක ඊළඟ වීඩියෝ එකේ ක්වෙස්චන් එකක් විතර ගන්නවා. ජලල් පුංචියා මහත්මයා අපි දන්නවා දැන් අනාවැකි කියනකොට දැන් YouTube එක ගත්තා වෙබ්සයිට්ස් ගත්තත් අනාවැකි සම්බන්ධව ගත්තොත් views ගොඩක් යනවා. ඒ කියන්නේ මිනිස්සු ඒතර කුතුහලකින් බලන්නේ අනාවැකියක් කියනකොට. අපි මුලින්ම අපි ප්‍රේක්ෂකයන්ට කියලා දෙමු මේ අනාවැකියක් කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද කියන්නේ. මුලින්ම මම මතක් කරන්න කැමතියි අනාවැකි කියන්න ලංකාවෙත් ගොඩක් අය ගිය වකවානු කාලයේදී ගිය වුණා. දැනටත් මේ වර්තමාන වකවානු කාලෙත් එනවා. සමහර අය එනවා ඉතින් අනාවැකියක් කියලාගෙන ජනප්‍රිය වෙන්න බලාගෙනත් එනවා. ඉතින් ඒ වගේ ගොඩක් අය එනවා. එතකොට පෙර කියන්නේ අතීතයේදී ලෝකෙම ගත්තාම ලෝකෙම ගොඩක් අනාවැකි කියපු පුද්ගලයෝ ඉඳලා තියෙනවා. අපි මුල්ම 1955 කියන කාල වකවානුවට ගියාම නොස්ට්‍රඩාමස් කියලා තියෙනවා කෙනෙක් අහලත් ඇති. එයා අනාවැකි සම්බන්ධ ගොඩක් දේවල් පළ කරලා තියෙනවා. එතකොට මේ නොස්ට්‍රඩාමස් කියන කෙනා පළ කරේ ගින්දර භාවිතා කරගෙන ගින්දර බලාගෙන තමයි කිව්වේ. එතකොට එයාට මොනවා හරි গুপ্ত බලවේගයක් හා බැඳුණු මොනවා හරි කෙනෙක්ගේ පණිවිඩයක් දැනෙන එකක් කරා තමයි කියලා දෙන්නේ. එයා කියලා තියෙනවා 3000 ගාන වෙනකන් ඉදිරියට අනාවැකි කාර්යවකවානු කියලා තියෙනවා. එතකොට ඊළඟට බිහි වෙලා තියෙනවා බාබා වැංගා කියලා. ඒ කෙනා තරුණ කාලයේදී එයාගේ මුළු දැසම නොපෙනෙනවා. එතකොට දැස නොපෙනුනහම එයා කියනවා මයිගාව ඉඳන් කවුරු හරි මේ මොනවා හරි විස්තරයක් කියනවා කියලා. එතකොට එයාගෙත් පෙන්වන්නේ গুপ্ত බලවේගයක් මොනවා හරි ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට හැමිල්ටන් පාකර් කියලා ඉන්නවා දැනට බ්‍රිටිෂ් ජාතිකයෙක්. එයා කියලා තියෙන අනාවැකි ගොඩක් වෙලා තියෙනවා. දැන් ඔය කොරන්ටයින් සීසන් එකේ දරුණු උණ වසංගතයක් ඇති වෙනවා කියන එකත් තව ගොඩක් ඉදිරි අනාගතය ගැන ගොඩක් දේවල් කියලා කියනවා. එතකොට නියොන්නන් තෙරණිය කියලා ඉන්නවා ජපන් තෙරණියක් අපේ ලංකාව ගැන ගොඩක් විස්තර පළ කරලා තියෙනවා. ඉතින් ගොඩක් දැනට මේ මෑත වකවානු කාලයේදීත් ගොඩක් අය කියපු ආතර් සී ක්ලාක් කියන කෙනා එතුමා කියලා තියෙනවා. එතකොට අපේ ආනන්ද බලංගොඩ මෛත්‍රී හාමුදුරුවෝ ඒ වගේ කියලා තියෙනවා. ඉතින් අර ඒක බලවේගයක් හා සම්බන්ධයක් මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන බලවේග තියෙනවා සහ ඒ හරහා දැනෙන දෙයක් කියන්නේ. හැබැයි මේ අර සමහරු කියනවා මෙන්න මේව එතකොට සමහරුන්ගේ බලපෑම් වෙනවා යනාවැකි කියනකොට එතකොට හරියට මිනිහෙකුට මේ මීඩියා එකක් ඉස්සරහට කියලා කියන්න බෑ. ඉතින් අර ඒ බලවේගයක් හරහා තමයි. එතකොට ඥාතියෙක් වෙනවා එයාට උදව් කිරීමයි පිණිස ඒ දේ කරන්නේ. ඉතින් මෑත වකවානු කාලේදීත් කියපු අනාවැකි කරුවෝ හිටියා ලංකාවේ. ඉතින් ඒගොල්ලෝ ගිය මාර්ගය හරහා ඒගොල්ලෝ යන මාර්ගයේ හරියට ක්ලියර් අප් වුණේ නැහැ. ඒක සමහර වෙලාවට අර පැත්තට මේ පැත්තට වෙවි ඒ වගේ දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ගොඩක් බලපෑමක් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා අනාවැකි කියන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ඥාතිවලගේ සමන් නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ නොස්ට්‍රඩාමස් ගින්දර උපයෝගී කරගෙනද? මම ගොඩක් සාමාන්‍යයෙන් මම මේ ගොඩක් වතුර භාවිතා කරනවා. වතුර භාවිතා කරලා වතුර දිහා බලාගෙන එහෙම භාවනාවක් මම දැනට කරලා තියෙනවා. ගොඩක් කැලේ ඉන්න දියැලක් භාවිතා කරගෙන තමයි මම ඒක හැදෑරුවේ. ඒ හා සම්බන්ධව මට දියැලක් වගේ පෙනෙනවා. ඊට අමතරව ඥාති බලවේගයක් සහ පෙර ආත්ම සංසාරයේදීත් එක්ක ආපු බලවේග කරහා එන දේව ආකර්ෂණයක් එක්ක එන බලවේග කරහා මට දැනෙනවා කෙනෙක් දැක්කහමත් මට කියන්න පුළුවන් එයාගේ ජම්මපත්‍රයට අනුව මේ දේවල් මෙහෙම වෙනවා මේ අනාගතයේදී මේ දේවල් වෙනවා මෙහෙම ඒ හරහා මට කියන්න පුළුවන් ඉදිරි අනාගතයේදී වෙන්න තියෙන දේවල් සමහර ඒවාට ටෙලිකාස්ට් කරගන්න බෑ මීඩියා වලට කියන්න බෑ ඒ හරහා එන තව ප්‍රශ්න තියෙනවා දැන් මේ තියෙන තත්ත්වානුව ඉතින් ඒ හරහා මම ගිය වකවානු කාලෙදිත් කියපු අනාවැකි කීපයක් තිබුණා ඒ සම්බන්ධ වෙච්චර ප්‍රසිද්ධියක් පැමිණියේ නැහැ. ඔව් මම අහන්න කැමති ඔබතුමා විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවා 2019 ජනාධිපතිතුමා සම්බන්ධව. ඒක කට්ටිය ගොඩක් මේ වීඩියෝ එකේ මුල් ටික විතරයි අහලා තිබ්බේ අන්තිම ටික අහන්න නැතුව තිබ්බා. ඒක පොඩ්ඩක් අපි අලුතෙන් එකතු වෙන ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් පැහැදිලි කරමු. ගොඩක්ම ඇත්තටම මේ ඒක මම වන්දනාමාන කරන්න යනවා ගොඩක් කතරගම දෙවියන්ගේ කතරගම දෙවියෝ මම වඳිනවා මම පාදයාත්‍රාව යනවා ඇත්තටම යාපනයේ ඉඳන් පාදයාත්‍රාව වෙනවා හින්දු පැත්තෙන් මගේ හින්දු වන්දනාමාන තියෙනවා. ඉතින් මම එතනදී මට හමු වුණේ සර්චන්ද්‍ර මහත්තයා මට ආරාධනා කරා මේ වගේ දෙයක් තියෙනවා මෙහෙම කරමුද කියලා. ඉතින් මම ඒ වෙලෙදී අපේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාදී මම කිව්වේ සජිත් මහත්තයා දිනනවා කියලා. එතනම එතකොට ගොඩක් මිනිස්සු මට මේ දෝෂාරෝපණය කරා
කියපු දේ උනේ නැහැ කියලා. ඉතින් අර ඒ වෙලේදී මම බැලුවේ මේ එතනදී අපේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙකුත් එක්ක තමයි සංවාදය ඇති වුනේ ඉන්දික තොටවත්ත මහත්තයාත් එක්ක. එතකොට ඒ වෙලේදී මම කිව්වා අන්තිම වකවානුවේදී මට ඒක දැනෙනවා ඒ විදිහට මේ මුණුබුරෙක් හම්බ වුණොත් මොනවා හරි විප්ලවයක් වෙනවා කියලා. මොනවා හරි දෙයක් වෙනවා කියලා. ඉතින් එතනින් එහාට මම ඒක නතර කරා. මොකද මට ඒකට කතා කරගන්නත් අවසරයක් තිබුණේ නැහැ. ඒකින්ද මට ඒ වගේ දෙයක් මම දැනුණා. ඉතින් ඒ විදිහටම මම ඇත්තටම දන්නේ නැහැ මුණුබුරෙක් හම්බ වෙනවද නැද්ද කොහොමද කින්දමන්ද කියලා. ඉතින් මට ඒ වගේ කියාවක් තිබුණා. ඉතින් සමහර ඉතින් අය කියන්න පුළුවන් තව ඉදිරියට මොනවද වෙන්නේ මොකක්ද වෙන්නේ ඕක කියා ගන්න බැරිව තිබුණාද එහෙම කියලා. ඉතින් මම ඔය කොරෝනා ප්‍රශ්නෙත් ගොඩක් දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා කියලා ජනවාරි මාසයේ කියලා තිබුණා. ඉතින් අර ඒ වගේ දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක කියන්න සමහරු කියයි ඕක දැක්කේ නැද්ද එහෙම කියලා. මොකද හැම වෙලාවෙම එහෙම කියන්න බෑ. දැනෙන වෙලාව සමහර වෙලාවට ඒ පණිවිඩ එන වෙලාව මේ දේවල් තියෙනවා. ඉතින් ඒ හරහා යන දැනෙන දේවල් ගොඩක් මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන දේවල් තමයි එන්නේ. දැන් මේ අපි දැන් අනාවැකියෙක් කියනකොට ඒ විශ්වයේ නීති තියෙනව නේද? ඒක නීති පොඩ්ඩක් කියන්නකෝ. දැන් අපි දැන් දෙයක් කිව්වොත් සමහරවිට නොවී ඉන්නත් පුළුවන්. එහෙම තියෙනවද? ඔව්. දැන් මෙහෙමයි එහෙන් පරිවිශ්වයත් එක්ක කියන්නේ මොනවා හරි මේ ලෝකවල වල එක ලෝකෙට දැන් අපේ ගත්තොත් එහෙම දිව්‍ය ලෝක ගන්නවා, එතකොට പ്രേත ලෝක ගන්නවා, ඒ වගේ ලෝක ගන්නවනේ. එතකොට මේ ලෝක ගන්නකොට මේ විශ්වයත් එක්ක මේ සම්බන්ධ වෙනකොට සමහර ඒවා තියෙනවා මෙන්න මෙහෙම කියන්න කියලා. එතකොට අපිට කෙලින්ම එන්නේ එතන කවුරු හරි ඥාති බලවේගයක් කරා, දේව බලවේගයක් කරා අපි එක්කෝ මේ පෙර ආත්ම සංසාරයේදී එහෙ හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ හරහා සහෝදර බැඳීමක් හරි ඒ වගේ ලොකු බැඳීමක් තිබුණ එකක් වෙන්න පුළුවන්. එතකොට එහෙන් එන්නේ මෙන්න මේ දේ වෙන්න තියෙනවා නම් කියන්න කියලා. එතකොට සමහර කෙනෙකුට කේන්දරය බලලා මෙන්න මේ දෙයක් වෙන්න පුළුවන් කියලා එයාගේ කේන්දරේ ජම්මපත්‍රේ පීඩීමෙන් කියනවා. එතකොට එයාගේ සමහර කෙනෙකුට මේ කේන්දරේම ඇඳලා පෙන්නනවා හිතට. ඒ කියන්නේ හිතට ඇඳලා පෙන්නනවා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකේ නීති කියන්නේ ඉතින් අර සමහර දේවල් දැන් තියෙන නවීන තාක්ෂණයේ දියුණුවත් එක්කම ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට මේ ඒ කියන එකක් දෙයක් වෙලා කියන්නේ කොහෙද යන්නේ ගහෙන් වැටුණු මියට ගුණා යනවා වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ මොකක්වත්ම කියන්න නැතුව දැන් ගොඩක් අය ඉන්නවා මේ එළියට එන්න බැරි අය කියන්න පුළුවන් අය. ඒගොල්ලෝගේ තාම මේ අර බොරු ඇතුලේ රජ වෙන හින්දා කවුරුත් ඒක එළියට දාගන්න බෑ ඉදිරියට. අන්න ඒකයි වෙලා තියෙන්නේ. මම ආන්න කැමති ඔබතුමා මේ channel එකේ තව ඉදිරියට අනාවැකියෙක් කියන කමින් ප්‍රසිද්ධ දෙයක්. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ ගොඩක් මට කරගන්න බැරි අපහසුතාව තිබුණා. ඉතින් ඊට අමතරව ප්‍රසිද්ධ මේ channel වලත් කතා කරාට පස්සේ මේ මට කතා කරන්න ගොඩක් මේ එහෙම මට දුන්නේ නැහැ අවස්ථාව. මට ගොඩක්ම අපේ පන්සලේ මේ තමයි මේ ගොඩක් මට උදව් කරේ. අත්‍තරම අපේ පන්සල කියන මේ YouTube channel එකේ ඔය දිමුත් මල්ලි මේ තමයි ගොඩක්ම මේ සම්බන්ධ මේවා කළා. මට ගොඩක් උදව් කරේ මේ තන්ට එන්න. ඉතින් අර එහෙම හිතන්න නැතුව වෙන එකට කතා කරත් ප්‍රශ්න තියෙනවා. මොකද සල්ලි නැහැ මේ ඒවට දෙන්නත් ඒ දේවල් වලට කමර්ෂල් වගේ මට යන්නේ වගේ හැකියාවක් නැහැ. ඉතින් මට මම්ම channel එකක් පටන් ගත්තා. ඉතින් මට මේ ලොකුවට ඒ දේවල් නැහැ. මම ඉදිරියට වෙන්න තියෙන දේවල් මොනවා හරි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මිනිස්සුන්ට කියන්න බලාපොරොත්තු වෙන ඒවයි සල්ලි හම්බ කිරීමේ කිසිම පරමාර්ථයක් නැහැ. ඉතින් පින් කරන්න, පින් කටයුතු වල යෙදෙන්න, නැතිබරි මිනිස්සුන්ට උදව් කරන්න, ඒ වගේ දේවල් තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉදිරියට මේ මම අනාවැකි කියන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. මේ ඊට අමතරව අපි 9FM කියලා YouTube channel එකේම අපේ පන්සලේ එකේම තව අපි පටන් ගන්න රේඩියෝ channel එකක්. ඒක live program කරන්න ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් මේ යంత్ర මන්ත්‍ර කලාවත් එක්ක බැඳිච්ච අතීතයේ බැඳිච්ච දේවල් නැවත උත්පාදනය කරන්න. ඒ කියන්නේ ඉදිරියේදී මේ වෙච්ච ව්‍යසනය අනුව ඉදිරි වකවානුවේදී මේ යంత్ర මන්ත්‍ර බොරු කරන අය, ඒ වගේ ගොඩක් කරන අය ගොඩක් මේවා නැති වෙලා යනවා. වරන් පැත්තෙන් හිර වෙලා ඒ වගේ යනවා. විශ්වයත් එක්ක ගොඩක් පණිවිඩය ඇති වෙනවා. ගොඩක් දේවල් තියෙනවා ඉදිරියට කියන්නේ. ඉදිරි වකවානුවේදී බලාපොරොත්තු වෙනවා මේ දේවල් ගැන කතා කරන්න. ඇත්තටම ගොඩක් දේවල් ගැන ඉතින් මිනිස්සුන්ට අසරණ මිනිස්සුන්ට පිට වෙන්න ඔය වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉදිරියට අපි කතා කරමු ඔය දේවල් ගැන. ඔව් අනිවාර්යයෙන්. දැන් අපි දැන් ප්‍රේක්ෂකෙක්ට තියෙන පුළුවන් යම්කිසි ප්‍රශ්නයක් නැත්නම් ඔබතුමා සම්බන්ධ කරගැනීමේ ගැටලුවක්. අපි පොඩ්ඩක් ඔබතුමා කන්ටැක්ට් කරගන්න විදිය පොඩ්ඩක් කියමු. මගේ මෙහෙමයි ඉතින් ඕන කැමති වෙලාවක කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විස්තර මේ දේවාලයක් දේවල් නැහැ. මට ෆෝන් එකෙන් කතා කරලා ෆෝන් එකෙන් කියන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා, දෙයක් වෙනවා. ඉතින් මම ඒකට භාවිතා කරන්නේ කරන මොන ශක්තියෙන් මට ඒක නාගෙන දැනෙනවා. ඒ ඉදිරියේදී මගේ පහළ දුරකථන අංකය සඳහන් කරනවා. ඒ දුරකථන අංකයට කතා කරලා පුළුවන් වෙලාවක කතා කරලා ඒ මොනවා හරි පිහිටක් ශක්තියක් මොකද කිසිම මුදලක් මේ account එකකටවත් දාගන්න ඒ වගේ මුදලකට පැත්තක් කියන්නේ නැහැ. මුදලුත් ඕනේ පුද පූජාවක් කරන්න. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ නිකම්ම එහෙනම් කරන්න කියලා. ඉතින් නිකම්ම කරනකොට මොකක්වත්ම නැහැ. මොකද මට පහනක් පපත්තු කරන් තෙල් ටිකක්වත් දාගන්න කියන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින්
දුරකථන අම්දිය සම්බන්ධ වෙලා මාත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් විතරයි. ඉතින් ඒක කාටවත් බල කිරීමක් කරන්නත් මේ ලොකුවට මේවා කරන්නත් දැන් වරමක් ගන්නවා එක ලක්ෂ ගණන් වියදම් කරලා මිනිස්සු හැටෙනවා. ඉතින් මට උපදේශනයක් දෙන්න පුළුවන් මෙන්න මේව කරන්න කියලා. ඉතින් ඒක තමයි මට කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තව දිගටම වීඩියෝස් අපි දානවා විශ්වය සම්බන්ධ ආධ්‍යාත්මික සම්බන්ධ දේවල්. ඔයගොල්ලෝ අමතක කරන්න මේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මේ වගේ විස්මයජනක තොරතුරු දැනගන්න යාළුවන්ට මේක share කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔබ සැමට ආයුබෝවන්. ජල් මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්.